සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දෙනාට ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ දහම මේ යුගයේ සරල භාෂාවෙන් අපට කියා දෙමින් ගෞතම බුදු සසුනේ පිහිට ලබා ගන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි අද දවසේ අකිල මහත්මයාත් ඒ වගේම රිස්නි මහත්මිය ඇතුළු මල්වත්ත පවුලේ ඒ සියලු දෙනා එකට එකතු වෙලා තමයි මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ බොහෝ දෙනාට ශ්‍රවණය කරන්න විකාශය කරන්නේ. ඉතින් බුදුගුණ අනන්තයි මේ වැඩසටහන තුලින් අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ දිගටම ඔබට අහන්න සලස්වුවා. ඉතින් මේ බුදුගුණ කියන්නේ අපිට කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. එච්චර අනන්තයි, අප්‍රමාණයි, අචින්තනීයයි. ඒක අපි කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේම වදාළ එකක්. ඒතරේ බුදුරජාණන් වහන්සේ එහෙම වදාළේ බොරුවක් නෙවෙයි. ඇත්තක්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ගැන මෙහෙම. බුද්ධෝපි බුද්ධස්ස භනේය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිරදීඝමන්තරේ වන්නේන කීයේත තථාගතස්ස බුද්ධෝපි බුද්ධස්ස බණෙය්‍ය වන්නං බුදු කෙනෙක් විසින් තවත් බුදු කෙනෙක් ගැන බණෙය්‍ය වන්නං කියන්නේ වර්ණනා කරමින් කිව්වත් ඒ වර්ණනා කරමින් ඒ බුදු ගුණ කිව්වත් කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කල්පයක් පුරාවට මේ බුදු ගුණ කියාගෙන ගියත් බුදු කෙනෙක් විසින් සාමාන්‍ය අපි වගේ අය නෙවෙයි බුදු කෙනෙක් විසින් කීයේත කප්පෝ ජිරදීග මන්තරේ ඒ කල්පය අවසන් වෙලා යනවා කියනවා. ඒතර බුදු කෙනෙකුට ඒ බුදු ගුණ කියන්න පුළුවන් ගොඩක් අපිට වඩා නේ. අපි දන්නේ නැහැනේ බුදු කෙනෙක් ගැන නේ අපි බුදුරජාණන් කියා දුන්න මට්ටමනේ මේ කතා කරන්නේ නේ. ඒතර බුදු කෙනෙක් ගැන කියන එකට කල්පය ඉවර වෙනවා කියනවා. කීකේදී. ඒ දීර්ඝ කල්පය අවසන් වෙලා යනවා කියනවා. වන්නේන කීයේත තථාගතස් හැබැයි ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉවරුන්නේ නැහැ කියන කතා කරලා. බලන්න නේ. ඒතර මෙවැනි වූ ගුණ කඳක් තියෙන බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම වදාලා එක් අවස්ථාවක ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න එක. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහන් කරගෙන වාසය කරන එකේ තියෙන වටිනාකම ගැන. උන්වහන්සේ වදාලා එක් අවස්ථාවක ඒ
බුදුරජාණන් වහන්සේගේ සිත පහදවා ගැනීම ගැන. ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේලා අනන්ත වූ ගුණයන් යුක්තයි කියනවා. අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්තයි කියනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ ධර්මයේ වදාලා. ඒ ධර්මයත් එහෙමයි කියනවා. ඉතින් ඒ තථාගතයන් වහන්සේ ගැන ධර්මයේ ගැන යම් කිසි කෙනෙක් පැහැදුනොත් එහෙම හිතාගත නොහැකි ගුණයන්ගෙන් යුක්ත. ඒවම් බුද්ධ අචින්තිය බුද්ධ ධම්මා අචින්තිය. ඒ බුදුරජාණන් වහන්සේ අචින්තියයි, ඒ ධර්මයත් අචින්තියයි. සිතල ඉවර කරන්න බෑ ගුණ. අචින්තියසු පසන්නාන. එවැනි අචින්තිය වූ සිතල ඉවර කරන්න බැරි බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මයේ ගැනත් පසන්නාන යමෙක් පැහැදුනාද? පසන්නාන කියන්නේ පැහැදුනා. පහන් සිතක් අටගත්තාද? එයාට විපාකෝ හෝති අචින්තියෝ. ඒ ලැබෙන විපාක මෙච්චරයි කියලා කියන්න බෑ කියනවා. බලන්නනේ හිතලා කියන්න බෑ. ඉතින් එවැනි උතුම් යහපතක් සැපයක් දෙව් මිනිස් ලෝකයාටම උදා වෙන උන්වහන්සේ ගැන සිතන මොහොතක් පාසා. ඒ නිසා දෙව් මිනිසුන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මොහොතේ සිට ඒ සසරේ යාපු දුක් කන්දරාව දුරු කරගන්න ලැබුණ දෙව් මිනිසුන්ට අතීතේ අදත් අපිට ඒ වගේ අවස්ථාව ලැබෙනවා. හරියට අවබෝධයෙන් සරණ යන්න ගත්තොත් එතන ඉඳලම ජීවිතේ සැප උදා වෙනවා. මොනතරම් ලස්සනද නේ? ඉතින් අද අපි අහන්නේ බුදුගුණ කියලා බුදුගුණ මෙනෙහි කරලා විපාක ලැබූ රහතන් වහන්සේ නමක්ගේ විස්තරයක්. අපිට මේ තියෙන වෙලාවේ හැටියට ඒ උන්වහන්සේගේ උතුම් විස්තරය තමයි අපි අහන්නේ දැන්. බලන්න මේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක, බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන එක, වන්දනා කරන එක, ඒ ඇසුර මොනතරම් සැප උපදිනවද? ඉතින් අපි අහන්නේ අද සුගන්ධ කියන මහරහතන් වහන්සේගේ ඒ විස්තර තේරගාථා. ඉතින් අපදාන පාළිල තමයි තියෙන්නේ මේක. මේක ඔය තේරි ගාථාවල ඊටාම කෙටියෙන් සඳහන් වෙනවා. නමුත් අපදාන පාළියේ ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් ඒ සුගන්ධ මහරහතන් වහන්සේගේ අතීත විස්තරයක් තියෙනවා. උන්වහන්සේ මීට කල්ප 92කට කලින් තිස්ස කියන බුදුරජාණන් වහන්සේම ලෝකේ පහළලා හිටියා. ඒ කාලේ මේ මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියේ. ඒ බුදුරජාණන් වහන්සේ දඹදිවනේ පහළ වෙන්නේ. ඒ ඉපදිලා ඉන්නකොට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නගරේ ඉපදිලා මෙයා තරුණ කාලේ පැමුණාට පස්සේ මෙයා ඉපදුනේ දඩයක්කාර පවුලක. දඩයන් කරලා තමයි ජීවත් වෙන්නේ. එතකොට අපි කියන්නේ වැඩි පවුල් කියලා. ඒ ඉන්දියාවෙත් එහෙම තිබ්බා. එතකොට මේ තරුණ පුතා තරුණ කාලෙට එද්දී අර පරපුරෙන් කරගෙන රසාව තමයි කරන්නේ. මුවදඩේම ගියා. එක දවසක් වනාන්තරයට යද්දී තිස්ස බුදුරජාණන් වහන්සේ වනාන්තරේ වැඩ සිටියා. බලන්න ඒ බුදුරජාණන් වහන්සේ මෙයාගේ සිස්සතන් දැක්කා මේ තරුණයාගේ. දැන් බලන්න බුදු කෙනෙක් මේ මිනිස්යන්ගේ දෙවියන්ගේ සිස්සතන් ඒ දකින්න එක ඒක බුද්ධ ඥාණයෙන් කරන එක. දැන් අපිට සාමාන්‍ය මිනිසෙක් මෙහෙම දැක්කම කියන්න බෑ මෙයාගේ අභ්‍යන්තරය කොහොමද කියලා. බුදු කෙනෙක් දන්නවා, දකින්නවා. ඒ ඥාන වෙලින්නේ. ඒ ඉන්ද්‍රිය පරපරියත් ඥානෙ, ආසයානස ඥානෙ. මේ ඥාන දෙකෙන් හොඳට දකින්න බුදුරජාණන් වහන්සේ. මෙයා අතීතයේ බුදුරජාණන් වහන්සේලාට පැහැදිච්ච ඒ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත බවක් තිබුණා. නමුත් එයාගේ පින බලවත් නැහැ. බුදුරජාණන් වහන්සේ කල්පනා කර තිස්ස බුදුරජාණන් වහන්සේ මම මෙයාගේ සිත පහන් කරන ආකාරයට කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කළේ මොකද්ද? මෙයාට පේන මායිමේ බුදුරජාණන් වහන්සේ මේ පා සලකුණු 3ක් දකින්න සැලැස්සුවා යාට. බුදුරජාණන් වහන්සේ මෙහෙම වැඩියා වඩිනකොට පා සලකුණු 3ක් පොළවේ හිටින්න සැලැස්සුවා. සාමාන්‍ය බුදුරුන්ගේ හිටින්නේ නැහැනේ පා සලකුණු. නේ? නමුත් අනුකම්පාවෙන් සමහර අවස්ථාවල එහෙම අදිෂ්ඨාන කරලා පා සලකුණු පොළවේ හිටින්න සලස්සනවා. එහෙම කළා. භාග්‍යතුන් වහන්සේ වැඩියා. ඉතින් මෙයා මොකද කළේ? එතෙන්ද ගිහිල්ලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ පා සලකුණු දැක්කා. බලන්නනේ. ඊට පස්සේ දැකලා මේ එයා යන මාවතේ තමයි මේ කළේ මේ වැඩේ. ඊට පස්සේ මෙයා දැක්කේ ගමන් කල්පනා කළා. ඒ පාසලකුණු දිහා බලලා. මේ උත්තමයාණන් සුවිශේෂී කෙනෙක්. මහා උත්තමයෙක්ගේ පාසලකුණු තියෙන්නේ මේ. කියලා එයා මොකද කළේ? කටු කරඬු කියලා මල් జాතියක් තිබිලා තියෙනවා. ඒ මල් අරගෙන ඇවිල්ලා එතන තැම්පත් කරලා ඒ පාසලකුණු ළඟ තියලා ඊටාම පහන් සිතින් වන්දනා කරලා හිත පහදවාගෙන වන්දනා කළා. එතෙන්ද චෛත්‍යයකට වඳිනවා වගේ.
දැන් බලන්න එතකොට එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඔබ දන්නවා සමනල ගිරිහිස මුදුනේ සිරිපා කමල තැබුවා. දැන් බලන්න දෙව් මිනිසුන් බඹුන් කියන තුන් ලෝකයක් වඳිනවද නැද්ද? වඳිනවා. මොනවද? පාරිභෝගික චෛත්‍යයක්. ඒතර මේ පොළවේ තැබුවා නම් ඒ පාසලකුණක් ඒක මහා පිං උපද්දන දෙයක් ඒ. පුදුම සාගතයිනේ. ඉතින් බලන්න මෙයා ඒක තමයි කරගත්තේ පින. ඉතින් පස්සේ කියන ඒ විස්තරේ මම මේ ජීවිතය පිනක් කරේ නැහැ කියන ඔච්චරයි කියනවා. බලන්න මේ පහන් සිතින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වලට වන්දනා කරලා මල් පූජා කරපු පිනෙන් එයා තවතිසා දෙව්ලොව උපදුනා. ඊට පස්සේ දුගතියක ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මොකද කළේ? එහෙම සුගතිය සැරිසරා ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ලෝකෙ පහළ වුණා. පහළ වෙලා ඒ කාලේ සිටු පුත්‍රයෙක්. ඒ කාලේ කවුද? සිටු පුත්‍රයෙක්. සිටු පුත්‍ර කියන ගොඩාක් ධනෙ තියෙන කෙනෙක්. ඉතින් මෙයා මොකද කළේ? අර බාන සසරේ අර බුදුරජාණන් වහන්සේලාට පැහැදිච්ච. බලන්න අර සීරිපා කමලට වැඳලා පැහැදුනා කියලා නෑ. බලන්න මේ පැහැදීම. ඒ පැහැදීම නිසා මෙයාට බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිතක් අටගත්තා. ඉතින් ඒ කාසේ බුද්ධ ශාසනයේ පැහැදිලා දම්පැන් පූජා කළා. එහෙදිත් මෙයා විශේෂ පින්කමක් කළා. ඒතර මේකේ කියනවා දැන් අර කරඬු මල් පූජා කරලා ඒ පිනින් එයාට ඒ මනුස්ස ලෝකේ ඉපදුනහම මේ කරඬු මල් වල පැහැයෙන් යුක්ත ශරීරයක් තමයි කියන ලැබෙන්නේ. සමේ පැහැය. අපි දන්නේ කරඬු මල් කියන්නේ මොන පාටද කියලා තේරෙන්නේ නැහැ අපිට. ඒ කාලේ ඉතින් ඒ තිබුණේ මල් නේ. අද ඒව නැහැනේ දකින්න අපිට. ඊට පස්සේ අර බුද්ධ ශාසනේ මොකද කළේ? මෙයා සංඝයා ඇතුළු බුදුරජාණන්ට දම්පැන් පූජා කළා පැහැදිලා. ඒ බුදුරජාණන්ගේ සුගන්ධ කුටියේ මෙයා සුදු හඳුන් ඒ අඹරලා ඒ කුඩු ඒ බිත්ති වල ඇතුලේ ගෑවා. බදාමයක් වගේ ගෑවා කියනවා. අනේ බුදුරජාණන්ගේ කුටියේ සුවඳ හමුමින් තිබේවා කියලා. ඒ ප්‍රාර්ථනාවක් කළා. මට උපනුපන් ජීවිතවල මේ සඳුන් සුවඳම මගේ ජීවිතේ මේ ශරීරයෙන් හමා යත්වා කියලා. එයින් වෙන්න ඕවා කියලා. බලන්නනේ ප්‍රාර්ථනාව. ඉතින් ඊට පස්සේ මේ සිටු පුත්‍රයා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. පස්සේ පැවිදි වෙලා ඒ බුද්ධ ශාසනයේ මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ මඟඵල ලබන්නේ නැහැ. හැබැයි බුදුරජාණන්සේගේ ගුණ කියනවා. ඒ බුද්ධ ශාසනය කියපු ගුණ තමයි දැන් අපි අහන්න යන්නේ මේ. ඊට පස්සේ මේ ඒ ගුණ කියලා නැවත දෙව්ලොව ගිහිල්ලා දෙව්ලොව මිනිස් ලොව දෙගතියේ සුගතිය වල සැරිසරලා නැවත ගෞතම බුද්ධ ශාසනයේ ලෝකේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේ මෙයා සවැත් නුවර උපදිනවා. බ්‍රහ්මණ පවුලක. ඉපදිලා ඔය මහා සේල කියන උතුම් ස්වාමීන් වහන්සේ නමක් ළඟ පැවිදි වෙලා සතියකින්ම කෙලෙස් මේ සියලු කෙලෙස් නැසලා උතුම් අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ ජීවිතේ ලොකු විස්තරයක් නැහැ. හැබැයි උන්වහන්සේට ඒ අරහත්ත්වයටපත් වීම පිණිස පින් උපද්දවපු සප උපද්දවපු ඒ උතුම් බුදුගුණ වර්ණනාව කාශ්‍යප බුද්ධ ශාසනය කරපු වර්ණනාව තමයි මේකේ සඳහන් වෙන්නේ. එතකොට දැන් අපි බුදු කෙනෙක්ගේ ගුණ බුදු කෙනෙකුට සමානයිද නැද්ද? සමානයි නේ. ඇයි අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ අසම සමයි කියලා බුදුරජාණන් වහන්සේ. අසම කියන්නේ ලෝකේ වෙන කිසි කෙනෙක් එක්ක සමාන නැහැ. හැබැයි සම කියලා කියන්නේ බුදුවරුන්ට සමානයි. එතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තුල තිබ්බේ ගුණම තමයි අපේ බුදුරජාණන් වහන්සේ තුලත් තියෙන්නේ. නේ බුදුවරුන්ගේ ගුණ. ඉතින් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන විස්තරය තමයි අපි දැන් අහන්න යන්නේ. මේකේ තියෙනවා මේ බලන්න බුදුරජාණන් වහන්සේ සඳ මණ්ඩලමින් සිසිල් ගුණයෙන් යුක්තයි. දැන් සඳ මණ්ඩල කියලා කියන්නේ අපිට අපහසු එකක්ද? නෑනේ. දැන් බලන්න සඳ මණ්ඩල පායලා තියදී දකිද්දි නිකන් හිතට අමුතු සහනයක් නේ දැනෙනවා. හිරු මණ්ඩලමෙන් ප්‍රභාස්වරයි. එතන උන්වහන්සේ බබලනවා හිරු මණ්ඩල වගේ. වැහි වලාවක් මෙන් පවස නිවනවා. ඒ කියන්නේ මේ ගිනිගත් ජීවිත නිවනවා. දැන් බලන්න රාග දේශ මොහලින් ගිනි ගන්න ජීවිතනේ බුදු කෙනෙක් ඒ ගිනි නිවනවා. මහා සමුද්‍රමෙන් වස්තු ආකාරයක්. ඒ කියන්නේ මහා සමුද්‍ර කියලා කියන්නේ මහා වස්තු තියෙන තැනක්. වස්තු වලට ආකාරයක්. දැන් අපි සාමාන්‍යයෙන් මේ පොළවල් වල තියෙන මැණික් කර්මය කරන ඒ වගේනේ මහා සාගරේ තියෙන්නේ.
මහා වස්තු ගොඩක් තියෙනවා. ඒ වගේ ගුණමැණික් ආකාරයක් කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ. ගුණ වලින් පිරිච්ච ආකාරයක්. එතකොට සීලයෙන් මහ පොළොව වගේ මහා අධිකතර සීලයක්. සමාධියෙන් හිමාල පව් වගේ කියන්නේ සැලෙන්නේ නැහැ කියන එක කියන්නේ. ප්‍රඥාවෙන් අහස වගේ අනන්තයි. දැන් අහස් කුසේ තියනවද කෙලවරක්? ඒ වගේ අනන්තයි බුදුරජාණන් වහන්සේගේ ගුණ. සුළඟ මෙන් ලෝකයට නොඇලී වාසය කරනවා. ඒ කියන්නේ දැන් හුළඟ කොහෙවත් ඇලෙනවද? අපේ ඇඟෙත් හමාගෙන යනවා. ඔන්න තව කෙනෙකුට එයාගේ ඇඟෙත් හමනවා. ගහකෙත් ගස් වලටත් හමාගෙන යනවා. ඔහේ හමාගෙන යනවා කිසි තැනක ඇලෙන්නේ නැහැ. ඒ වගේ කියනවා. ඉතින් ඒ පිරිස් මැද විසරද වූ මහා වීර බුදුරජාණන් වහන්සේ මහා ජනතාව සසරින් එතර කරවීමට චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ කාසේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ එකල්හි මම බරණැස් නුවර මහා ඉසුරු ඇති ධන දහන්නයෙන් යුක්ත සිටු පුත්‍රයෙක්ව සිටියෙමි. ඔන්න විස්තරය කියනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉස්සරලාම බරණැස් ඉසිපතන මිගදාය තමයි ධර්ම දේශනා කරන්නේ. ඒක හැම බුදු කෙනෙක්ම කරන දෙයක්. ඒ කියන්නේ හැම බුදු කෙනෙක්ම පාවිච්චි කරන තැන් තියෙනවා. ඒ තමයි සියලු බුදුවරු පහළ වෙන්නේ සම්බුද්ධත්වයට ලබන්නේ වජිරාසන භූමියේ. ඒ නිසා අවිජහිත ස්ථානයක් එක. ඊළඟට සියලු බුදුවරු පළමු ධම්සක පවත්වන්නේ බරණැස් ඉසිපතන මිගදාය. එයත් අවිජහිත ස්ථානයක්. ඊළඟට සියලු බුදුවරු තව්තිසා දෙව්ලොව ඉඳලා මනුලොවට වඩින්නේ කොහෙන්ද? සංකස්සපුරේ. ඒකත් අවිජහිත ස්ථානයක්. ඒක හැම බුදු කෙනෙක්ගෙම වෙනවා. ඊළඟට සියලු බුදුවරු වැඩි කාලයක්ම වැඩ සිටින්නේ සවැත් නුවර ජේතවනාරාමයේ. එයත් අවිජහිත ස්ථානයක්. ඒ වගේම බරණැස් ඉසිපතන මිගදායේ එකල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඒ ධර්මයේ දේශනා කරමින් එතකොට මෙයා බරණැස සිටු පුත්‍රයෙක් කියලා ඉපදිලා තින්නේ එතකොට. එතකොට බරණැසම ඉපදිලා තියෙන්නේ. බලන්න. මම එදා බරණැස මිගදාය නම් වූ ඒ මුවන්ගේ වනේ අමා නිවන් මඟ දේශනා කරන කෙලෙස් වලින් මිදුණා වූ ඈතට විහිදී යන සිත් ගන්නාසුළු වචන ඇති කුරවී කෙවිල් හඬ වැනි කටහඬක් ඇති. ඒ මොකද්ද මේ කියන්නේ? කුරවීක නාදේ බුදුරජාණන් වහන්සේගේ. ඒ බ්‍රහ්මස්වරයේ ඇති බුදුරජාණන් වහන්සේ මහා ජනතාවට ධර්මාවබෝධය ලබා දෙමින් ඒ ධර්මයේ දේශනා කළා. මෙයා දැක්කා කියන බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා. දේවාති දේව වූ බුදුරජාණන් වහන්සේ දැක මිහිරි සම්බුදු වදන් ඇසුවා. මම ඒ අප්‍රමාණ භෝග සම්පත්තත් හැර පැවිදි වුණා. බලන්න මේ ධර්මය අහලා මොකද කරලා තින්නේ? පැහැදිලා පැවිදි බවට පත් වෙලා. මේ විදියට පැවිදි වූ මම කෙටි කලකින්ම බහුශෘත වූ ධර්ම කතික වූ කෙනෙක් වුණා. මම මහා පිරිස් මැද බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වර්ණනා කරමින් විසරදව වාසය කළා. එතකොට එයා බුදුගුණේ වික්ෂුන් වහන්සේ වර්ණනා කරමින් ඒ බුදුරජාණන්ගේ ධර්මයේ තුල දැන් ඒ කියන්නේ ඒක මෙහෙමයි. විසරද වෙනවා කියන්නේ හොඳට ධර්මයේ දරාගෙන බහුශෘත වුණාට පස්සේ එයා විසරදයි ධර්මයේ. ඒතර ලෝකේ හැම දෙයක්ම සඳහන් වෙනේ ධර්මයේ තුල නේ. බය නැතුව වැඩ ඉන්න පුළුවන්. දැන් අපේ ලොකු සාන්නත මට මතකයි කියන එක වෙලාවක මම බුදුරජාණන්සේගේ ධර්මයට ලක්ෂ කෝටි වාරයක් නමස්කාර වේවා මම ලෝකේ ඉදිරියද කෙලින් ඉන්නවා කියලා. බය නැතුව. ඇයි කාටවත් මුකුත් කියන්න බෑ නේ. චෝදනා කරන්න බෑ බුදුරජාණන්සේගේ ධර්මයේ උන්වහන්සේ දරාගෙන ඉන්නවා. නේ. පිටේ ඉඳලා බණි මෙහෙම නමුත් ළඟට ගිහිල්ලා කාටවත් කතා කරලා එහෙම චෝදනා කරන්න බෑ. ඒ ධර්මයෙන් ඒ හැමදේම විසඳන්න පුළුවන්. බලන්න මේ ධර්මයේ වටිනාකමනේ. ඉතින් මම ඒ වගේ දක්ෂ වුණා කියනවා. කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කෙසේද යත් ඔන්න දැන් ඒ බුදුරජාණන්ගේ ගුණ වර්ණනා කරපු විදිහෙම විස්තර කරනවා ඒ කාලේ. කොහොමද මම වර්ණනා කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණ? මෙන්න මේ විදිහට. මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සයකල ආශ්‍රව ඇතිසේක. සියලු ආශ්‍රව දුරු කළා. දැන් මන කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව තියෙනවනේ මේ ජීවිතේ. සසරට ඇදගෙන යන්නේ. ඒ සියලු ආශ්‍රව දුරු කළා බුදුරජාණන් වහන්සේ. උවදුරු රහිතව වාසය කරනසේක.
දුරු කළ සැක සංකා ඇතිසේක. කිසිම සැකයක් නැහැ බුදුරජාණන් සැකයෙන් ඈතර වුණා. සියලු කර්මයන් සය කළසේක පංච උපාදානස්කන්ධයෙන් මිදුණුසේක සියලු දුක් කෙලින් මිදුණුසේක. අන්න බුදුරජාණන්ගේ ගුණ මේ කියන්නේ. බලන්න මේ හැම එකම ඇත්ත නේද එන. ඊළඟට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ පුරුෂ සිංහ රජාණන් කෙනෙකි. උන්වහන්සේ සිංහ රාජාණන් වහන්සේ නමක් පුරුෂ සිංහෙක්. ඒ කියන්නේ මේ දෙවියන් සහිත ලෝකයට බ්‍රහ්ම චක්‍රේ පවත්තනසේක ධර්ම චක්‍රේ. දැන් සිංහෙක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිටක වදාලා ඔය සිංහයා සාමාන්‍යයෙන් වනාන්තරේ සියලු සත්‍යයන් ඉක්මවා අභිබවා ඉන්නේ. බිය රහිතව. ඒ සිංහයාගේ සිංහ හඬට සියලු සත්තු බය වෙනවා. සැලී යනවා. ඒක තියෙනවා දේශනාවේ. දැන් අපිට සාමාන්‍ය මේ දකින්න කේසර සිංහයන්ගෙන් තමයි තියෙන්නේ ඒක. ඒ වගේ කියනවා තථාගතයන් වහන්සේත්. ඔන්න තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් බඹුන් ඉදිරියේ ධර්මයේ කියනවා. පිටක දේශනා කරනවා. සමහර බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරනවා. මේ සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒතරේ බ්‍රහ්ම රාජු හිතාන ඉන්නවා මේක නිට්ටයයි කියන මේ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ වැඩිනේ. කල්ප ගණන්. ඒතර මේ බ්‍රහ්මය සැලී යනවා කියනවා. බ්‍රහ්මයන්ට කලන්තය හැදෙනවා කියන අහෝ අපි නිට්ටයයි කියලා හිතාගෙන ඉති අනිත්‍යයිලු. දුකයිලු අනාත්මයිලු. තමන්ගේ වශයෙන් පවත්වන්න බැයිලු කියලා. ඒ බ්‍රහ්මයෝ බ්‍රහ්ම රාජයෝ සිහි නැතු වෙනවා කියනවා. සැලිලා යනවා කියනවා. දෙවියන් බමුණු සහිත මනුස්සයන් දැන් තුන් ලෝකෙම තථාගතයන් වහන්සේගේ ධර්ම ඉදිරි එහෙම සැලෙනවා කියනවා. ඇයි හිතාගෙන ඉන්න දේ නෙවෙයි තියෙන්නේ. ඒතර සිංහ රාජයාට බය අර වනාන්තරේ සත්තු බය වෙලා ඉන්න වගේ සිංහ නාදයක් කියන මේ බුදුරජාණන්ගේ ධර්මයේ පැවැත්වීම ධර්ම චක්‍රේ. ඒ වගේ කියන්නේ මේ. කියනවා මහා ඍෂිවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දමණයටපත් වී තමන් දමණය වුණා. සිතකය වචනේ දමණය කරගත්ත දහම තුල මහජනයාද සාන්ත භාවයට පත් කරනසේක දමණය කරනසේක. ඒක තියෙන්නේ මෙහෙමයි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. බුදුරජාණන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අනිත් ලෝක සත්‍යයට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස දහම් දේශුවේ. දන්තෝසෝ භගවා දමතය ධම්මං දේශේති. උන්වහන්සේ දමණය වුණා. දමණය වෙලා අනිත් අයට දමණය වීම පිණිස දහම් දේශනා කරනවා. සන්තෝසෝ භගවා සමතය ධම්මං දේශේති. මේ කෙලෙස් නැති කළ සාන්ත බවට පත් වුණා. ඒ විදිහට පත් වෙලා තමයි අනිත් අයට සාන්ත බවට පත් වීමට ධර්මයේ දේශනා කරන්නේ. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. උන්වහන්සේ සසර කතරින් එතෙර වුණා. මේ දුක් කෙලින් එතරට ගිහිල්ලා අනිත් ලෝක සත්‍යන්ට එතෙර වීමට ධර්මයේ කියනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේශේති. පිරිනිවීමටපත් වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවීම පිණිස දෙව් මිනිසුන්ට ධර්මයේ දේශනා කරනවා. මේ ගුණ බලන්න මේ කියනවා. කියනවා ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ මහා වීරයෙකි. උන්වහන්සේ වීරයෙක්. සියලු ඒ මාර සේනා පරාජය කරලා සියලු දෙනා පරාජය කරලා ඒ පාපී දෙවල් උන්වහන්සේ සම්බුද්ධත්වයේ ලැබුවා. ජයග්‍රහණයක් නොවේද? ජයග්‍රහණයක්. නේ ලෝකේ. ඊතා සූරයි නැනවත් ඒ වගේම පැනවත් ඕනම පැනයක් විසඳනවා. මහා කාරුණිකයා අනුවය. උන්වහන්සේ මහා කාරුණිකයි. ලෝකේ කිසි කෙනෙකුට උන්වහන්සේගේ කරුණාවට සමාන කරන්න බෑ. කිසි කෙනෙකුගේ කරුණාව. දිනු කෙලෙස් ඇත්තේය. ගොරෝසු නොවු කාය කර්ම ඇත්තේය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම ගොරෝසු නෑ. හරි සියුම්. බලාගෙන ඉන්නකොට මිනිසුන්ගේ හිත සැනසීලා යනවා. දැන් බලන්න සමහර අයගේ හැසිරීම තව අයට බය උපදින්නේ නැද්ද? අප්‍රිය බවක් ඇති කරන්නේ නැද්ද? ඇති කරනවා. ගොරෝසුයි සමහර අයගේ. කතා කරනකොට හරීම රළුයි. නේ? අහගෙන ඉන්න අමාරුයි. ගමන් කරද්දි දකින්න අමාරුයි. එහෙම තියෙනව නේද? බුදුරජාණන් වහන්සේ නෑ කියනවා එහෙම. හරීම සාන්තයි කියනවා. නිරන්තරයෙන්ම ජයග්‍රාහී වනසේක. දිනපු කෙනෙක් වගේ කියනවා ඉන්නේ. ඇයි සියල්ලම දිනලානේ වැඩ ඉන්නේ නේ? ඒ සර්වඥයන් වහන්සේ තෘෂ්ණාව නැති කළසේක. නිශ්චලයි නුවණින් අග්‍රයි. නුවණින් අග්‍රයි සියලු දෙවි මිනිසුන්ට.
සමාන කොට සැලකීමට වෙනත් අයෙකු නැති බැවින් අසමයි. ඊළඟට ඕනම දෙයක් උසුලන ඕන වගකීමක්. දුර උසුලනවා. ඒ කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාගේම ඒ බර උසුලවනේ. තමගේ ශාස්ත්‍රෘත්තේ ලෝකෙට දෙන්න ඕන දේ දුන්නා නේද? දැන් බලන්න සංඝයාගේ බර මේ ශාසනය පිහිටුවලා උන්වහන්සේ උසලවයි සීල වගකීම්නේ. දැන් දේවදත්ත කිව්වා දැන් ඔබ වහන්සේ පැත්තකට ලින්න. මම බලා ගන්න. නෑ කිව්වා. එහෙම මං ශාසනය කාටවත් දෙන්නේ නැහැ කොබාර දෙන්නේ නැහැ කිව්වා. ඒ ශාසන වහන්සේ ශාසු සම්පත්තිය තුල ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියලු දෙනාට නිවන බෙදා දෙමින් වැඩ සිටිය අය වගකීම තුල සම්බුදු කෙනකින් වෙන්න ඕන සියලු වගකීම් උන්වහන්සේ ඉෂ්ට කළා. බලන්නනේ. ඒක පුදුම සහගතයිනේ. තුන් ලෝකේටම පිහිට වුණා ඒ වගකීම දරුවා. බලන්න. කියනවා ශ්‍රේෂ්ඨ බවින් සිංහය ගුරුවරුන් අතුරින් ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ. සියලු ගුරුවරුන් ඉක්මවා ගියපු ගුරුවරයෙක්. තුන් ලෝකයට ගුරුවරයාණු. දැන් සාමාන්‍ය ගුරුවරු අපිට ඉන්නවනේ මේ ලෝකේ. ඒ ගුරුවරු සීමා සහිතයි. යම් පිරිසකට විතරයි උපකාර කරන්න පුළුවන්. නම බුදු කෙනෙක් තුන් ලෝකයටම ගුරු හරුකම් දෙනවා. බලන්නනේ මේ ಗುಣ කියන්නේ මේ. කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා නිර්මල වනසේක. විවාදෙහි යෙදෙන වාදීන් අතර සූරවනසේක. ඒ කියන්නේ මේ වාද විවාද කරන්න එනවා මිනිස්සු. ඒ සියලු වාද විවාද දුරු කරලා දානවා ප්‍රඥාවෙන්. දැන් අර අපි කිව්වේ අර කලින් දේශනාවෙත් අර ධම්මජීති සූත්‍රේ කොසල් රත්නම කියනනේ බුදුරජාණන් යම් ගමකට වඩිනකොට ආරංචි වෙන ඒ ගමේ මිනිසුන්ට. ඉතින් ඒ ගම්වල ඉන්න ඔය වාද විවාද කරන්න දක්ෂ අය. කියනවා ගෘහපති පඬිතවරු, ශ්‍රමණ පඬිතවරු, බ්‍රාහ්මණ පඬිතවරු, ශාස්ත්‍රීය පඬිතවරු මේගොල්ලෝ ඉන්නවා. ඉතින් මේ මිනිස්සු අතර තමන්ගේ දැනුමින් වාද විවාද කර කර නිකන් හරි අභිමාණයෙන් ඉන්නේ. ඒකෙන් ලොකු එයාලට තියෙන හැකියාවක්. ඉතින් මේ අය මොකද කතා වෙලා ඔන්න ආවා සමන ගෞතමයන් වහන්සේ. දැන් උන්වහන්සේ ප්‍රසිද්ධයිනේ. අපි යන් වාද කරන්න. දැන් යන්නේ වාද කරන්න. ගිහිල්ලා මොකද කරන්නේ? වාග්යතුන් වහන්සේ ළඟ වාඩි වෙනවා. ඊට පස්සේ වාග්යතුන් වහන්සේ මොකද කරන්නේ? ධර්මයේ දේශනා කරනවා. ඒ හඬ කවදාවත් මිනිසුන්ට දෙවියන්ට එපා වෙන එකක් නෙවෙයි. දැන් අපි නම් ගොඩාක් කියලා කතා කරද්දී අපේ වචන සමහර වෙලාවට අහන්න එපා වෙනවා. ඇයි? අපේ වචනේ බලයක් නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. අසංකීය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් එක බොරුවක්වත් කියන නැතු සත්‍ය රැකපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ වචන අහන ඕන කෙනෙක්. අහගෙන ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ කතා කරන්න ගත්තට පස්සේ ආයෙ වාද විවාද නැහැ. මේගොල්ලෝ වාද විවාද කරන්න ආයෙ ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ සන්දස්සේති ඒ දහම් කරුණු දක්වමින් දේශනා කරනවා ධර්මයේ. සමාදපේති සමාදන් කරන ඒ ධර්මයේ තුල ඒ අය සමුත්තේජේසි ඒ ධර්මයට උනන්දු කරමින් ධර්මයේ දේශනා කරනවා. සම්පහන්සේති සතුටු කරන ඒ ධර්මයේ තුල ඒ අයගේ සිත් එහෙම ධර්මයේ දේශනා කරද්දී ඒ අය ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ කියනවා. වාද විවාද කිරීම කෙසේනම් කරන්නද? ඒ අය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. සමහර අය පැවිදි වෙන්න ඉල්ලනවා. පැවිදි බව ලබා ගන්නවා. පැවිදිලා රහත් වෙනවා. රහත් වෙලා කියනවා අනේ අපි කලින් බ්‍රහ්මණයෝ කියලා හිතාගෙන හිටියේ නමුත් අපි බ්‍රහ්මණයෝ නොවීමයි එහෙම හිතුවේ. අපි කලින් රහත් කියලා හිතා හිටියා. රහත් නොවීමයි හිතුවේ. දැන් තමයි අපි රහත් උනේ. දැන් තමයි අපි බ්‍රහ්මණයෝ උනේ කියලා එයා කියා සිටිනවා කියනවා. අපි මේ සියල්ල ලැබී වාග්යතුන් වහන්සේ නිසා කියලා. ඒ වගේ තමයි කියන වාග්යතුන් වහන්සේ. සියලු වාද විවාද මැඩලමින් දෙව් මිනිසුන් ඉදිරියේ වැඩ සිටිනවා. ධර්මයේ දේශනා කරමින් යහපත උදා කරන ධර්මයේ. ඒතර වාද විවාද නැති කිරීම පිණිස බුදුරජාණන් ධර්මයේ දේශනා කරන්නේ මේ දිනලා මන් තමයි ලොක්ක කියන්නද? නෑ. ඒ අයගේ සිස්සතන් ඒ වාද විවාද වලින් දුරු කරලා ධර්මයට පමුණවන්න. බලන්නනේ ඒ අසුර. දැන් ඔය මිනිස්සු කියලා වෙන වෙන අයත් එක්කත් වාද විවාද කරනවා. හැබැයි නිකම්ම ලාමක සතුටක් ලබලෙන එච්චරයි. මේක එහෙම නෙවෙයිනේ. බලන්න කොච්චරද? ඊළඟට කියනවා බැහැර කරන ලද පව් ඇති බැවින් බ්‍රහ්මණ වනසේක. ඔන්න උන්වහන්සේට කියන නමක්.
බ්‍රහ්මණයා. කියන්නේ බ්‍රහ්මණයා කියන එකේ අර්ථය තමයි පාපකයේ ධම්මේ අකුසලේ බාහෙන් තේති බ්‍රහ්මනා. සියලු අකුසල් බැහැර කරන නිසා බ්‍රහ්මණ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මණ කියන නමින් යුක්තයි. ඒ වගේම තමයි සමනය කරන ලද පව් ඇති බැවින් ශ්‍රමණ වනසේක. ඒ කියන්නේ මේ පව් සමනය කරපු නිසා ශ්‍රමණ කියලා කියන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව පාවිච්චි කළේ කොහොමද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා. නේ? ශ්‍රමණ රාජ උන්වහන්සේ. ඊළඟට අනාථයන්ට පිහිටවන නිසා නාතවනසේක. කෙලෙස් රෝගාදියට වෛද්‍යවරයා නොය. රාගාදී හුල් ඉවත් කළ ශල්‍ය වෛද්‍යවරයා නොය. දැන් සාමාන්‍යයෙන් ඉන්න වෛද්‍යවරුනේ ලෙඩ රෝග සුව කරන. නමුත් ඒ වෛද්‍යවරුන්ට බෑ කෙලෙස් වලට වෙදකම් කරන්න. නේ? නමුත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කරලා ඒ කෙලෙස් වලින් හටගන්න රෝග පීඩා දුරු කරනවා. නේ? ඒක බුදු කෙනෙක් කරන්නේ. ඊළඟට කෙලෙස් සතුරන් ජය ගන්නා යෝධයා නොය. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක. බුදුරජාණන් වහන්සේ ඉවසන සුලිය නිවන් මගෙහිම වැඩියසේක. අනුන්ටද නිවන් මඟ පෙන්වා දෙනසේක. යහපත අයහපත පෙන්වා දෙනසේක. බලන්න මේකේ පුදුම විදිහට ගුණ ගොඩාක් තියෙනවා මේකේ. අපිට මේ වෙලාවේ ගොඩක් කියන්න බෑ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ සතුන් අතරින් උතුම්ම හරය වනසේක. මේ ඉපදෙලා තියෙන සියලු සත්‍යයන්ගේ අතරින් උතුම්ම හරය. දැන් අපි කියන්නේ අපි ගත්තොත් ඔන්න දැන් මේ අරටු වලින් උතුම් අරටු මොනවද? සඳුන්නේ රත් හඳුන් අරටු. ඒ වගේ මේ මිනිස්සු අතර සත්‍යයන් අතර උතුම්ම හරය වටිනාම හරය කවුද? බුදුරජාණන් වහන්සේ. මේ සත්‍යයන් අතරින් වටිනාම කෙනා. එහෙයින් බුදු සමිඳුන් කෙරේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම අමාසුව ලබා ගැනීමට හේතු වන්නේය. ඉතින් මේ ගුණ ගැන අහලා හිත පහදවා ගැනීම අමා නිවන් සුව ලබා දෙන්න හේතු වෙනවා කියනවා. ඒ නිසා බුද්ධ රත්නය කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදයේ ශ්‍රද්ධාව මහත් වූ එරිදි ඇති කරවන්නේය. ඔන්න. ඊට පස්සේ කියන මම මේ අයරින් මේ බුදු ගුණ පිළිබඳව පිරිස් මැද වර්ණනා කළෙමි. මම මෙහෙම බුදු ගුණ කිව්වා මේ විදිහට. මේ ගුණ මම කියා එයින් චුතව තුසිතෙහි මහත් සැප ඇතුව මේ ඉපදුනා කියනවා. ඊළඟට මිනිසත් බව ලැබුවා කියනවා නැවත. දැන් එහෙම බුදුගුණ සජ්ජායනා කරලා වර්ණනා කරලා මිනිස්සු මැද ඒ පිනෙන් දැන් ගෝ පිනක් උපද්දවුවා. දෙවියන් අතර ඉපදලා නැවත මිනිස්සු අතර ඉපදුනා කියනවා. මම සුවඳවත් වුණා කියනවා. ඒ අර ප්‍රාර්ථනාවක් තියෙනවනේ. මගේ මුවින් පිටවන සුසුමද ශරීර සුවඳද දහඩියද හැම වෙලේම සුවඳවත් වේ. මේක විශේෂ එකක් පින්වත්නි. ඔන්න බලන්න එහෙනම් මේ අපි මුවින් යම් බුදු ගුණයක් කියනවද? ඒ බුදු ගුණ කියන එක මේ මුවේ තියෙන දුර්ගන්ධය නැති කරන එකක්. බලන්නනේ. දැන් අපි පහුගිය කාලේ විස්තරයක් ඇහුවා එක පුතේ. එයාට කතා කරන්න බැලු එයාගේ කටේ හරියට ගඳ එනවා. සාමාන්‍ය ගඳක් තියෙනවනේ කටක. නමුත් මෙයාගේ අසාමාන්‍යයි. ළඟ ඉන්න කෙනෙකුට ඉන්න බෑ. මෙයා ඒ නිසා තනි වෙලා ලැජ්ජාවටපත් වෙලා. ඇයි කවුරුත් පිළිකුල් කරනවනේ. ඊට පස්සේ මෙයා මේක අපේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ නමකට කියලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ කියන්න කියලා සජ්ජායනා කරන්න. මෙයා සජ්ජායනා කළා පිරිත්. මේ මගේ මේක නැති වේවා කියලා. ඉතින් මෙයා සජ්ජායනා කළ කාලයක් යනකොට මෙයාගේ කටේ ගඳ නැති වෙලා ගිහිල්ලා. රාධික දුර්ගන්ධ බලන්නනේ. ඒතර දැන් මේ ජීවිතෙත් එහෙම විපාක ලැබුණා ඉන්නවනේ. එහෙනම් මොකද බොරුත් මේ කියන්නේ? ඇත්තමයි. කියනවා මගේ මුවේ සුවඳ පියුම් උපුල් සපුමල් සුවඳ මෙනි. ඔන්න මේ මුවින් සුවඳ හමලා තියෙනවා. සිරුරේ සුවඳ දෙසේමයි. බුදුගුණ වර්ණනා කිරීමේ විපාක අතිශයින්ම විස්මය ජනකයි. මම මේ ගුණ වර්ණනා කරන්නේ මේ සමාහිත සිත් ඇත්තෝ අසත්වා. මම මේ බුදුගුණ වර්ණනා කරනවා සියලු දෙනා අසත්වා. බලන්න මේකේ කියනවා බුදුගුණ වර්ණනා කිරීම නිසා මම මිහිරි හඬ ඇතිව සිටින්නෙමි. ඒ බුදුගුණ වර්ණනා කිරීම නිසා මට මිහිරි හඬක් ලැබුණා. යසීසුරු ඇතුව සිටින්නෙමි. සුවයෙන් සිටින්නෙමි. මනහර වූයෙමි. ලස්සන වෙලා ප්‍රභාවත් වූයෙමි. පිය මනාප වූයෙමි. සොඳුරු වදන් පවසන සුළු වූයෙමි. ඒ නිසා මගේ වචනේ සොඳුරු වුණා. දැන් බලන්න මේක කියනකොට දැන් අපිට ගත්තොත් මේ යුගයේ අපි ලොකු ස්වාමීන් වහන්සේනේ.
අපිට මතක ඇති මුල් කාලේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා අහලා බලන්න. උන්වහන්සේගේ හඬ එච්චර ලස්සන නෑ. හැබැයි පස්සේ එන්න ලස්සන වුණා. පස්සේ අවුරුදු මේ 50 ගානක 60 ගානක කෙනෙක් කවි කියනවා. අවුරුදු 50කටත් වැඩි කාලෙ ගිහින් ලොකු ස්වාමීන් කවි කියනවා. හැබැයි පුදුම ලස්සනක් තියෙන්නේ. කාටවත් ලං වෙන්නවත් බෑ. ඒ මොකෙන්ද? ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන මම බුදු ගුණ කීප හින්දා මට මෙහෙම ලැබුණේ කියලා. බලන්නනේ කොච්චර ඇත්තදනේ. කියනවා ආයුෂ මේකේ තියෙනවා ආයුෂ ගෙවි ගියත් බුදු සමිඳුන් කෙරේ සද්ධාව ඇතිව සිටීම නිසා නිවන පහසුවෙන් ලැබෙන්නේ බවට පත් වුණා. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතයේ ආයුෂ ගෙවිලා ගියත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් වෙන් වුන්නේ නැහැ කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව හිතේ පිහිටියා. ඒ නිසා ඒ නිවන ලබා ගන්න උපකාර වුණා කියන එක මට. නැවත උපදුනත් වෙන තැනක. කියනවා දුකින් මිදෙන අයුරු පවසන බුදුරජාණන් වහන්සේගේ සාන්ත වූ ශ්‍රී සද්ධර්මය මම වර්ණනා කරන්නෙමි. එය අනෙක් අයටද යහපත ගෙනගෙන්නක් බැවින් මම සුව ඇත්තෙක් වෙමි. ඒ ධර්මයේ සියලු දෙනාගේ දුක නැති කරනවා. ඒ නිසා ඒ ධර්මයේ දේශනා කරාට පස්සේ අනිත් අයට දුක නැති කරන නිසා මමත් ඒ දුකින් එතර වෙන සුව ඇත්තෙක් වුණා කියනවා. බලන්නනේ. කියනවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්ත බුදුරජාණන්සේ ගුණ පවසන්නේ කැමැත්තෙන් වන අතර ඒ හේතුවෙන් සිත් තලවන ගතිගුණ ඇති කෙනෙක් වුණා. බලන්න. කියනවා මම මට හැකි පමණින් බුදුරජාණන් වහන්සේට මාගේ ස්තුතිය සියලු වචනයෙන් පුද කළ නිසා මම වාගේ ඉස්සර වීම. ඒ කියන්නේ හොඳට මිනිස්සු අතර කතා කරන්න පුළුවන් කෙනෙක් වුණා. වැටහෙන නුවණ ඇත්තෙක් වුණා. බලන්න. කියනවා විස්මයටපත් අඳබාල කෙනෙක් මහා මුනි බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා දැකලා ඔවුන්ට මම කරුණු සහිතව පහදා දුන්නා. බලන්න. ඒ නිසා මම නිඳා නොලබන කෙනෙක් බවට පත් වුණා. මේ බලන්න. මම බුදුගුණ වර්ණනා කිරීමේ සත්‍යයන්ගේ කෙලෙස් දුරු කළා. ඒ හේතින් මට නිකලෙස් වෙන්න ලැබුණා. මේ බලන්න. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කොට ධර්ම දේශනා කොට දහම් අසන්නන්ට නුවණ ලබා දුන්නා මං. එතන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොනවද තියෙන්නේ? නුවණ ඇති කරන දෙයක්. ඒ නිසා අනිත් අයට මම මේ ධර්මය තුලින් නුවණ ඇති වෙන දෙයක් ලබා දුන්නා. ඒ නිසාම මම ප්‍රඥාවන්ත වුණා. සියුම් අර්ථ දකින්නට දක්ෂ වුණා. සියලු ආශ්‍රවයන් සේකර සසර සාවිල තරණය කර කරදර රහිත ගින්නක් මෙන් පිරිණිවීමට පැමිණෙන්න ලැබුණා. මේ බලන්නනේ. මම ඒ කල්පයේදීම බුදුරජාණන් වහන්සේට යම් ස්තුතියක් කළාද ඒ හේතුවෙන් දුගතියක් නොලදිමි. එතකොට කොයි කාලෙද දැන් මේ බුදුගුණ වර්ණනා කළේ? කාශ්‍යප බුද්ධ ශාසන. කාශ්‍යප බුද්ධ ශාසනය තමයි වර්ණනා කරන්නේ. එතකොට අපේ බුදුරජාණන්සේ පහළුණෙත් ඒ කල්පෙමයි. නේ? ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ අතර කාලේ වර්ෂ වලින් කියන්න බෑ කියනවා. කෝටි ගාණක් කියන වර්ෂ. ඔය නාගසේන මහරහතන් විස්තර කරනවා. ඒක ගණන් කරලා කියන්න බෑ කියනවා. ඒ අවුරුදු 20000 තිබ්බ ආයුෂ. 20000 අඩු වෙලා 120කට අඩු වුණාට පස්සේනේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් ඔබ හිතන්න බලන්න දැන් මේ අවුරුදු 2500 ගානකට 120න් අඩු වෙලා තියෙන අවුරුදු කීයක් විතරද? අවුරුදු 40ක් විතරනේ. ඉතින් අර 20000ක් 120ට අඩු වෙනකොට කොහොමද නේ? ඉතින් හිතන්නකෝ බලන්න එතකොට කොච්චර ඒ වගේ කාලයක් පුරාවට දුගතියක් ලබලා නැහැ කියනවා. බුදුගුණ කීපෙකී බලන්න. මේ බුදුගුණ වර්ණනා කිරීම විපාකයයි. ඒ සියල්ල මොකේද? මොකේ විපාකද? බුදුගුණ වර්ණනා කිරීම විපාකයි. මා විසින් කෙලෙස් දවන ලදී සියලු භවයන් නසා ඇත් රජෙකු මෙන් විලංගු සිඳ දම ආශ්‍රව රහිතව වාසය කරමි. බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපත්ය. මම ත්‍රිවිද්‍යා ලැබීම බුදුසසුන කරගන්නා ලද්දෙමි. බලන්න එතකොට මේ සුගන්ධ මහරහතන් වහන්සේගේ ගාථා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ කවුරු හරි කෙනෙකුට කියන්න ලැබෙනවා නම් නේ, කවුරු හරි කෙනෙක් ඒ අහගෙන ඉන්නවා නම් ඒ හැම කෙනෙකුටම බොහෝ පින් උපදිනවා. ඒ නිසා ඔන්න බුදුගුණ කියන නිකන් ඉන්න වෙලාවල් වල නේද? අපේ ලොකු සාන්ති බණ්ඩ පින්වත්නි වන්දනාපතේ බුදු කෙනෙක්ගේ ගුණ නේද ඔය කියලා තියෙන්නේ. බලන්න මොනතරම් අසිරිමත්ද නේ. දැන් මට මතකයි අපි ඔය ලංකාවේදී සිරිපාදේ ආදී පල්ලෙහා ඉඳලා උඩටත් උඩ ඉඳලා පල්ලෙහාට මම බුදුගුණ කියලා තියෙනවා. පුදුමයි. ඒ බුදුගුණිල බලය කියන්නේ
සිරිපාදේ ගියාද කියලාවත් මතකයක් නැහැ. ඒ කියන්නේ සිරිපාදේ ගියාද කියලා මේ ශරීරයට එහෙම දැනෙන්නේ නැහැ. මතකයක් නැහැ නෙවෙයි දැනෙන්නේ නැහැ මේ ශරීරයට. නිකන් යන්න බලන්න යන්න පුළුවන්ද කියලා අමාරුයි. කකුල් රිදෙනවා. සමායට තෙල් ගාන්න ඕන මුකුත් නැහැ. ඒ කියන්නේ සිරිපාදේ වන්දා කියන එක හීනයක් වගේ. උඩින් ගිහිල්ලා වැඳලා වගේ දැනෙන්නේ. මම මේ කියන්නේ මේ අධ්‍යක්ෂක එකක් කියන්නේ. ඒ අපේ හැකියාවක් නේ බුදු ගුණ වල බලේ. අපි හිතුවොත් ඒ බුදු ගුණ එවැනි ආශිර්වාද දෙයක් මේ ජීවිතේට සිද්ධ වෙනවා. අපි වගේ කෙලෙස් සහිත අයටත් එහෙම වෙනවා නම් මේ බුදු ගුණ මෙනෙහි කරමින් බුදු ගුණම කල්පනා කර කර හිටපායට කොහොම වෙන්නේ නැද්ද නේ? නුවණින්. ඒ නිසා එවැනි මහා සැප උපද්දවන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි සිහි කිරීම, කතා කිරීම නේ. ඒ නිසා බලන්න මොනතරම් අසිරිමත්. ඉතින් අපි කෙටියෙන් මේ ශ්‍රවණය කෙලි චූටි වෙලාවේදී. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ අපි මේ දේශනා මාලාවෙන් අපි ශ්‍රවණය කළා නේ. ඒ බුදු ගුණ මෙනෙහි කළා නේද? ඔබේ බුදු ගුණ කියන්න උදව් කළා නේ. එහෙනම් ඔබට ඒකාන්තයෙන්ම ලොකු සැපක් ලැබෙනවා. අපි හැමෝටම නේ. බුදු කෙනෙකුටවත් කියලා ඉවර කරන්න බැරි තරම් ගුණ කඳක් ඇති බුදු කෙනෙක් ගැන අපිට කියන්න ලැබුණා මේ මනුස්ස ජීවිතේ නේ. අහන්න ලැබුණා. මේ සියල්ලෙන්ම අපේ ජීවිතේ සැප උදා කරනවා. බොහෝ පින් උපදිනවා, කුසල් උපදිනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම ඒ අපගේ ශාස්ත්‍රු අනන්ත ගුණ ඇති සියලු ලෝවැසියන්ට යහපත පිණිස පහළ වූ උතුම් ගුණ දරා වැඩ සිටි ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් ගුණ කියූ පින් බලයෙන් ඒ උතුම් ගුණ ශ්‍රවණය කළ පින් බලයෙන් මෙනෙහි කළ පින් බලයෙන් අපි හැම දිනාටමත් ඒ සුගන්ධ මහරහතන් වහන්සේ ඒ උතුම් ධර්මය අවබෝධ කළාසෙයින් ඒ සියලු සැප උදා කරගෙන ඒ උතුම් නිවනින් සැනසීමටම මේ ඇසුවා වූ දහම් කරුණුත් ඒකාන්තයෙන්ම ඒ උතුම් බුදුගුණ වර්ණනාව හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අප විසින් රැස් කරගත් පින් දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳානෝ සතරවරන් දෙවියන් ඇතුළු සදේලෝ වාසී දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, ඒ වගේම අකිල මහත්මියා, රිෂ්ණි මහත්මිය ඇතුළු මල්වත්ත පවුලේ ඒ දරුවන් ඇතුළු සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය යසෙසිරින් වැඩෙත්වා. දෙවියන්ගේ උපකාර ආරක්ෂාව රැකවරන අපිටත් බුදුගුණ සිහි කරමින් බුදුගුණ කියමින් ඒ බුදුරජාණන් වහන්සේ සරණේ වාසය කරන්නටම උපකාර කරත්වා. සියලු පින් අනුමෝදන් වන දෙවියන්ට ධර්මාවබෝධය පිණිසම මේ පිනුත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් මීට මාස 3කට පෙර මිය පරලොව ගිය මිහිසර ගුණවර්ධන පුතාට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 30කට පෙර මිය පරලොව ගිය රිෂ්ණි මහත්මියගේ පියාණන් වන හර්බර්ට් ගුණවර්ධන පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අකිල මහත්මයා ඒ රිෂ්ණි මහත්මිය ඇතුළේ පවුලේ හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඒ ඥාතීන්ගේ පරලොව සැපයටපත් වෙත්වා. ඒ සියලු ඥාතීන්ටත් ඒ බුදුරජාණන් වහන්සේගේ දහමින් සැනසෙන්නම මේ පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට ඉදින සීලෝම පුණ්‍ය ධර්මයන් අප හැම දිනාට උතුම් ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ කඳ අපිට අහන්න කියන්නට මේ සියලු දේ අපට කියලා දෙන කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව බුදු ගුණ බලෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායස ලැබේවා. ඒ උතුම් සංගරුවනටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සියලු දෙනාට සුවසේම මේ දහම පුරුදු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහි කර කර ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සෙවණේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් පින්කම සිදු කළ
අකිල මහත්මයා රිෂ්ණි මහත්මිය ඇතුළු මල්වත්ත පවුලේ ඒ පින්වතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්තා. විශේෂයෙන් ඒ සුජීවත් සිටින දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට හිරාන් ගුණවර්ධන සහ එම පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉසාර පුතාටත් ලහන්සි දුවටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් ලැබේවා. ඒ අකිල මහත්මයාටත් රිෂ්ණි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා කරන්නා වූ රැකී ආරක්ෂා කටයුතු මේ පින් බලෙන් සඵල වේවා. ඒ වගේ මේ පින්වත් ඉසුර පුතාටත් ලහන්සි දුවටත් ඒ කරන්නා වූ සියලු අධ්‍යාපන කටයුතු ආදී සුවසේ කරගන්න ලැබේවා. හැම දිනාට තව තවත් උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්පත්තිය සිහි කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටා ඒ බුදුරජාණන් වහන්සේගේ දහම පුරුදු කරමින් මේ මනුස්ස ජීවිතයේ සුවසේ ගත කරන්න ලැබේවා. පරලොව සුගති සම්පත් සැලසෙත්වා. හැම දිනාටම සුවසේ බුදුරජාණන් වහන්සේගේ දහමින්ම සැනසෙන්න මේ ඇසුවා වූ මේ සිදු කළා වූ උතුම් පුණ්‍ය ධර්මයන් බුදුගුණ බලෙන් රැස් කළ පින් බලේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.